තථාගතයන් වහන්සේ දේශිත පත්සූ අනන්ත ණය සමන්නාගත ප ဋ ාණ මහ ප්‍රකරණ දේශනාවේ තියෙනවා කොටස් දෙකක්. ඒ දෙක තමයි සත්‍ය විභංග වාරය අනිත් එක මහා වාරය. අපිට අපි මේ අද සාකච්ඡා කරන එකට අදාළ වෙන්නේ ඒකෙන් සත්‍ය විභංග වාරය. සත්‍ය විභංග වාරයේ ආයි නැවත කොටස් දෙකකට බෙදෙනවා. සත්‍ය උද්දේශය, සත්‍ය නිर्देशය වශයෙන්. එතකොට අපි දැන් මුලින්ම මේ පහුගිය ටිකේම අපේ විද්‍යාරත්න ගුරු පියාණන් වහන්සේ කරා ප්‍රත්‍ය පළවෙනි හේතු ප්‍රත්‍යය පටන් සමානතර ප්‍රත්‍ය දක්වා පළවෙනි ප්‍රත්‍ය පහ. දැන් අපි එහෙනම් මේක පටන් ගන්න ප්‍රථම අපි මුලින්ම ආරාධනා කරනවා එක මහත්මියකට මුලින්ම ප්‍රත්‍ය උද්දේශය සජ්ජායනා කරන්න කියලා. ඊට පස්සේ තවත් මහත්මියකට පුළුවන් ප්‍රත්‍ය නිर्देशය සහජාත ප්‍රත්‍ය සජ්ජායනා කරන්න. කවුරුහරි මහත්මියක් ඉදිරිපත් වෙනවද ඒ ප්‍රත්‍ය උද්දේශය සජ්ජායනා කරන්න? අපේ දයානි ජයසූරිය මහත්මියට පුළුවන්ද? සර් ගිය පාර නීතා පාට දුන්න විද්‍යාරත්න සර් එක හොඳයි බොහොම පිං හොඳයි. එහෙනම් නීතා මහත්මිය සජ්ජායනා කරන්නකෝ. ඉස්සෙල්ලම ප්‍රත්‍ය උද්දේශය සජ්ජායනා කරලා ඊට පස්සේ සහජාත ප්‍රත්‍ය සජ්ජායනා කරන්න. නීතා මහත්මිය පත්‍ය උද්දේශය නෙමෙයි මම ගන්නෙ මේ සහජාත මේ පත්‍ය නිर्देश භාගයේ තියෙන ගාථාව තමයි මම බලාගත්තේ. හොඳයි. එහෙනම් ඔබතුමී මේක බලන්න. නම් තවත් මහත්මියකට පුළුවන් ද පත්‍ය උද්දේශය සජ්ජායනා කරන්න? ඒක මොකක්ද ගන්නේ? පත්‍ය උද්දේශය කියන්නේ හේතුපච්චයෝ ආරම්මනපච්චයෝ ඒ වගේ ප්‍රත්‍ය 24 කියන එකට තමයි ප්‍රත්‍ය උද්දේශය කියන්නේ. හරි. ඒක කියන්න එහෙනම්. හොඳයි කියන්න ඕන. සජ්ජායනා කරන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුවිසි පච්ච උද්දේශය හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමානන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චයෝ පච්චාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ධ්‍යාන පච්චයෝ මග්ග පච්චයෝ සම්පයුක්ත පච්චයෝ විප්පයුක්ත පච්චයෝ අත්ති පච්චයෝ නත්ති පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝ ඉමේහි සුවිසි පච්චය ඥානේහි සමන්තාගතං අරහන්තං සම්මා සම්බුද්ධං තං සිරසා නමාමි සාදු. ඔබතුමීම සමානන්ත සහජාත ප්‍රත්‍ය නිर्देश සජ්ජායනා කරන්න. පුළුවන්ද? සහජාත පච්චයෝති චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ ඔක්ඛන්තිකනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ චිත්ත චේතසිකා ධම්මා
සමුත්ථානං උපානං සහජාත පච්චයේන පච්චයෝ මහා භූතා උපාදාය රූපානං සහජාත පච්චයේන පච්චයෝ රූපිනෝ ධම්මා අරූපිනං ධම්මානං කිංචි කාලේ සහජාත පච්චයේන පච්චයෝ කිංචි කාලේ න සහජාත පච්චයේන පච්චයෝ සහජාත ඥානජාත ජප්පන්න රන්සි බාස්රං සම්බුද්ධං සබ්බදස්සාවින් වන්දාමි පූජයාමහං සාදු සාදු. හරි බොහොම පිං සිද්ධ වෙනවා නීතා මහත්මියට. එතකොට තව මහත්මියක් ලබන සතියේදී සජ්ජායනා කරන්න ඊළඟ ප්‍රත්‍ය ඒ මහත්මිය කවුරු ඉදිරිපත් වෙනවද අපිට නමක් දෙන්න කැමතිද ලබන සතියේ සජ්ජායනා කරන මහත්මිය? ස්වර්ණා සමරසිංහ. හරි බොහොම පිං ස්වර්ණා මහත්මිය. එහෙනම් ලබන සතියේදී ඔබතුමිය 7 වෙනි 8 වෙනි ප්‍රත්‍ය සජ්ජායනා කරන්න ඉගෙනගෙන එන්න. හරි අපි එහෙනම් පටන් ගමු. මූලික වශයෙන් මම කියන්න කැමති මේ අපි දැන් බලන්නේ ප්‍රත්‍ය සූවිසි ප්‍රත්‍ය ඉගෙන ගන්නකොට සූවිසි ප්‍රත්‍ය අපි දැන් භාවිතා කරන පොත තමයි ශ්‍රේරුකාණේ චන්දවිමල මහස්වරයන් වහන්සේ විසින් රචිත ප ဋ ාණ මහා ප්‍රකරණ සම්ණය. මම හිතනවා ඔබතුමන්ලා ඔක්කොගම ගාව මේ ප ဋ ාණ මහා ප්‍රකරණ සම්ණය අතේ ඇති කියලා. ඊට පස්සේ මම කැමති ප්‍රත්‍යයට යන්න ඉස්සර පැහැදිලි කරලා දෙන්න මේ ප්‍රත්‍ය 24ම අපේ විද්‍යාර්ථ ගුරුතුමා කිව්වා වගේම අපි මේ හැම ප්‍රත්‍යයක්ම පුළුවන් වෙනෝනේ මේ එකේ ඉඳලා ප්‍රත්‍ය 24ක් තියෙනවා. මේ ප්‍රත්‍ය 24ටම එක තනි පිටුවකට අපිට හැකියාව ලැබෙන්න ඕනේ ඒ ප්‍රත්‍ය ගැන යම්කිසි කරුණු ටිකක් ලියලා දක්වන්න. එතකොට ඒ කරුණු ටික මොනවද කියලා බැලුවොත් එහෙම අපිට මේ ප ဋ ාණ මහා ප්‍රකරණ සම්ණේ ස්ථාන 4ක තියෙනවා මේ ප්‍රත්‍ය ගැන විස්තර කරලා. ඒ ස්ථාන 4 තමයි ඔබතුමියන්ට පුළුවන් සඳහන් කරගන්න මම කියන්නම් පොතක සටහන් කරගන්න. පළවෙනියෙන් තියෙනවා 119 වෙනි පිටුවේ ප ဋ ාණ ප්‍රකරණ මහා සම්ණේ 119 වෙනි පිටුවෙන් පටන් ගන්නවා ප්‍රත්‍ය උද්දේශය කියලයි ප්‍රත්‍ය නිर्देशය කියලයි. ඔන්න ඒක මතක තියාගන්න. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි එක 127 වෙනි පිටුවෙන් පටන් ගන්නවා ප්‍රත්‍ය නිर्देश වාරය. ඒකේ අනුකොටසකට තියෙනවා පදාර්ථ සහ ප්‍රත්‍ය අභිදේයාර්ථ. ඒක පටන් ගන්න 127 වෙනි පිටුවෙන්. ඔන්න ඒකත් ලකුණක් තියාගන්න ලකුණු කරගන්න. ඊළඟට තුන්වෙනිව තියෙනවා ත්‍රිරාශිය කියලා. ත්‍රිරාශිය කියන එක පටන් ගන්න තුන්වෙනි පිටුවෙන්. හතරවෙනිව තියෙනවා ප්‍රත්‍ය විස්තරය කියලා. ප්‍රත්‍ය විස්තරය පටන් ගන්න 17 වෙනි පිටුවෙන්. මම නැවත කියන්නම් ප්‍රත්‍ය උද්දේශය ප්‍රත්‍ය නිर्देशය කියන දෙකම පටන් ගන්නවා 119 වෙනි පිටුවෙන්. ප්‍රත්‍ය නිर्देश වාරය පදාර්ථ ප්‍රත්‍ය අභිදේයාර්ථ කියන කොටස් පටන් ගන්නවා 127 වෙනි පිටුවෙන්. ත්‍රිරාශිය පටන් ගන්නවා 3 වෙනි පිටුවෙන්. ප්‍රත්‍ය විස්තරය පටන් ගන්නවා 17 වෙනි පිටුවෙන්. එතකොට ඔබතුමියලන්ට මේ පොත පරිහරණය කරනකොට අපි ගත්තොත් දැන් අද අපි ඉගෙන ගන්න සහජාත ප්‍රත්‍ය බැලුවොත් මේ කොටස් 4 යටතේම බලන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද ඒක කියලා. දැන් අපි ගත්තොත් පළවෙනිම අපි ඉගෙන ගන්නවා දැන් අපි ඉගෙන ගන්න යන පළවෙනිම අපි බලමු අපි කරන සහජාත ප්‍රත්‍ය මට කියන්න කවුරුහරි මහත්මියක් ඒකේ ප්‍රත්‍ය උද්දේශය මොකක්ද කියලා. ප්‍රත්‍ය උද්දේශය මොකක්ද? ඒ සහජාත ප්‍රත්‍ය. ප්‍රත්‍ය උද්දේශය තමයි උද්දේශය කියලා කියන්නේ මාතෘකාව. ඒතර ප්‍රත්‍ය උද්දේශය තමයි සහජාත පච්චයෝ. පැහැදිලිද? ප්‍රත්‍ය උද්දේශය කියන තැනට ඉරිකලක් දාලා ලියා ගන්න. ප්‍රත්‍ය උද්දේශය තමයි සහජාත පච්චයෝ නැත්නම් සහජාත ප්‍රත්‍ය කියන මාතෘකාව. ඊළඟට ප්‍රත්‍ය නිर्देशය. ප්‍රත්‍ය නිर्देशය තමයි අපි මේ දැන් සජ්ජායනා කරේ චත්තාරෝ කන්දා අරූපිනෝ ඉඳලා
කිංචි කාලේන සහජාත පච්චේන පච්චය දක්වා අපි සජ්ජායනා කර එකට කියනවා ප්‍රත්‍යනිද්දේශය කියලා. ඒ කියන්නේ උද්දේශයේ කියපු ප්‍රත්‍ය මාත්‍රකාව. ඒ කියන්නේ ප්‍රත්‍ය උද්දේශය විභාග කොට දක්වන එක තමයි කරන්නේ ප්‍රත්‍යනිද්දේශය. හරි. ඊළඟට තියෙනවා ප්‍රත්‍යනිද්දේශ වාරය කියලා. ඒ තුන්වෙනිව කියන කොටසේ තියෙනවා පදාර්ථ සහ ප්‍රත්‍ය අභිධේයාර්ථ කියලා. පදාර්ථ කියලා කියන්නේ ඒ ප්‍රත්‍යනිද්දේශයේ තියෙන කරුණු දහම් කරුණු කොටස් කරලා පදාර්ථ කියන්නේ කොටස් කරලා පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ප්‍රත්‍ය අභිධේයාර්ථ කියලා කියන්නේ ඒ ප්‍රත්‍යයට එන පරමාර්ථ ධර්ම මොනවද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන පරමාර්ථ ධර්ම වෙනම කොටස් කරලා පෙන්නනවා. දැන් මේකේ තියෙන්නේ පාලියෙන් පාලි භාෂාවෙන් තියෙන එක සිංහල භාෂාවෙන් ඒ භාෂාවෙන් එක එක අර්ථ දීලා පැහැදිලි කරලා පෙන්නනවා. ඊළඟට ත්‍රිරාශිය. ත්‍රිරාශිය කියන එකෙන් පෙන්නන්නේ ඒ ප්‍රත්‍යය. දැන් මේකේ ගත්තොත් සහජාත ප්‍රත්‍යය ත්‍රි කියලා කියන්නේ 3 කියන එක. එතකොට රාශි 3කට බෙන් කරලා පෙන්නනවා. මොනවද ඒ රාශි 3? පළවෙනියම ප්‍රත්‍ය කියන එක. දෙවෙනුව ප්‍රත්‍යෝත්පන්න කියන එක. තුන්වෙනිව ප්‍රත්‍යනික කියන එක. එතකොට ත්‍රිරාශිය පැහැදිලි කරනවා සහජාත ප්‍රත්‍ය විතරක් නෙමෙයි අනිත් ඔක්කොම ප්‍රත්‍යයන්ගේ ප්‍රත්‍ය මොකද්ද? ප්‍රත්‍යෝත්පන්නය මොකද්ද? ප්‍රත්‍යනිකය මොකද්ද කියලා. හරි. ඊළඟට ප්‍රත්‍ය විස්තරය. ප්‍රත්‍ය විස්තරය පැහැදිලි කරන්නේ මේ ප්‍රත්‍ය එහෙම නැත්නම් මේ උපකාරක ශක්තිය. ඒ උපකාරක ශක්තිය ක්‍රියා කරන ආකාරය කොහොමද කියලා බලන විස්තරයක්. ඉතින් එතකොට ඔබතුමීන්ලට මේ හැම ප්‍රත්‍යයක්ම දැන් කලින් කරපු ප්‍රත්‍යයන් උනා මේ හතර ආකාරයටම බලාගෙන යන්න ඕනේ. එතකොට තමයි අර අපි සර් කියපු විදිහට අපිට එක පිටුවකට මේ ටික ලියා ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපි ඔබතුමීන්ලා ගාව පුළුවන් නම් මම මේක ඉස්සෙල්ලම පටන් ගන්නම්. අපි දැන් පරමාර්ථ ධර්ම ගැන අදහසක් තියෙන නිසා මම ඉස්සෙල්ලම පටන් ගන්නම් මේකේ අභිධේයාර්ථ වලින් පොඩ්ඩක් සඳහන් කර. දැන් අපි මේ සහජාත ප්‍රත්‍යයේ මම විස්තර කරන්න ඉස්සෙල්ලා කියන්නම් මේ සහජාත ප්‍රත්‍යයේ තියෙනවා කොටස් 7ක්. ඒ කොටස තමයි චත්තාරෝ කන්දා එහෙම කියන ඉඳලා අන්තිමට කිංචි කාලය වෙනකන් කොටස් 7ක් තියෙනවා. එතකොට මේ කොටස් 7 අපි එකින් එක ගමු. එතකොට පළවෙනි කොටස කියන එක දාගන්න. ඒ කියන්නේ පළවෙනි වාක්‍යය චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ කියන එකේ ඒකේ අභිධේයාර්ථ අපි ලියා ගමු. එතකොට මම ඉස්සෙල්ලා ලියා ගන්න ලියලා ඊට පස්සේ මම පැහැදිලි කරන්නම්. පළවෙනි එකේ දැන් අර නීතා මහත්මිය සජ්ජායන කරපු ආකාරයට පළවෙනි එකේ තියෙනවා චත්තාරෝ කන්දා අරූපිනෝ. එතකොට ඒකේ ප්‍රත්‍ය තමයි චත්තාරෝ කන්දා අරූපිනෝ කියන එක. ඊළඟට ඒකේ ප්‍රත්‍යෝත්පන්නය තමයි අඤ්ඤමඤ්ඤං කියන එක. ඊළඟට ඒ ප්‍රත්‍යයේ නම තමයි සහජාත පච්චේන පච්චේ. ඒ කියන්නේ උපකාරක ශක්තිය තමයි සහජාත කියන එක. එතකොට දැන් ලියා ගන්න පළවෙනි එක කියලා දාලා සහජාත පච්චයෝ කියලා පච්චයෝ කියලා ලියලා සහජාත ප්‍රත්‍ය කියලා ලියලා අංක 1 කියලා ලියලා දාගන්න. එක පැත්තක ප්‍රත්‍ය කියලා ලියා ගන්න අනිත් පැත්ත ලියා ගන්න ප්‍රත්‍යෝත්පන්න කියලා. ඒකේ දාන්න පළවෙනිම අංක 1 දාලා ප්‍රත්‍ය පැත්ත ලියා ගන්න චත්තාරෝ කන්දා අරූපිනෝ. ඊළඟට ප්‍රත්‍යෝත්පන්න පැත්ත ලියා ගන්න අඤ්ඤමඤ්ඤං කියලා. ඊළඟට ඒක යටට ලියා ගන්න ස්කන්ධ එකක්. මේ චත්තාරෝ කන්දා කියලා කියන්නේ ස්කන්ධ කියන එක. ඒක ස්කන්ධ එකක් කියලා දාලා ප්‍රත්‍ය පැත්තේ ප්‍රත්‍යෝත්පන්න පැත්තෙන් දාන්න ස්කන්ධ තුනක් කියලා. ඊළඟට දෙවෙනියට ලියා ගන්න ස්කන්ධ තුනක් ප්‍රත්‍ය පැත්තේ ප්‍රත්‍යෝත්පන්න පැත්තේ ස්කන්ධ එකක්. ඊළඟට තුන්වෙනුව ස්කන්ධ දෙකක් ප්‍රත්‍යෝත්පන්න පැත්තේ ස්කන්ධ දෙකකට. දැන් මම පැහැදිලි කරන්නම්. ඔතන කියන්නේ චත්තාරෝ කියලා කියන්නේ හතරක් කියන එක. චත්තාරෝ කියලා කියන්නේ හතරයි. ඊළඟට කන්දා කියලා කියන්නේ ස්කන්ධ කියන එක. අපි දන්නවා පංචස්කන්ධය අපි ඉගෙන ගත්තා. චත්තාරෝ මේ ස්කන්ධ පහක් තියෙනවා කියලා පංචස්කන්ධය. නමුත් මෙතන කියන්නේ ස්කන්ධ හතරක්. මොනවද? චත්තාරෝ කන්ද ස්කන්ධ හතරක් තියෙනවා. මොනවද? අරූපිනෝ. අරූපිනෝ කියලා කියන්නේ රූපස්කන්ධ නෙවෙයි අරූපස්කන්ධ. මට කවුරුද මහත්මියට කියන්න පුළුවන්ද මේ අරූපස්කන්ධ හතර මොනවද කියලා? නාම ධර්ම. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. විඥාන. බොහොම හොඳයි. එතකොට මෙතන කියන්නේ
මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතර එක ස්කන්ධයක් තවත් ස්කන්ධ තුනකට සහජාත භාවයෙන් සත්‍ය වෙනවා කියන එක තමයි මෙතන පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඔබතුමීලට මතක ඇති අපි ඉගෙන ගත්ත සිත් සහ චෛතසික. දැන් ඔය වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ අත්‍තරම ගත්තොත් සිත් 52යි චෛතසික සිත් 89යි චෛතසික 52යි. එතකොට මෙතන පැහැදිලි කරන්නේ ස්කන්ධ එකක් කියන්නේ මෙතන කියන්නේ අපි ගත්තොත් වේදනා ස්කන්ධය එකතු වෙනවා අනිත් පැත්තෙන් ස්කන්ධ තුනකට මොනවද සංඥා සංකාර විඥාන කියන එකට. ආයි ගත්තොත් සංඥා ස්කන්ධේ එකතු වෙනවා මේ හට ගන්නකොට එක් වෙනවා තවත් ස්කන්ධ තුනක් එක්ක ඒ මොකක් එක්කද වේදනා සංස්කාර විඥානත් එක්ක. ඔන්න ඔය ආකාරයකට හට ගන්නකොට අපි ඉගෙන ගත්ත මතකයි සිත් සහ චෛතසික එකටයි හට ගන්න කියලා. අපි ඉගෙන ගත්තනේ සිතුත් සමග උපදී සිත් සමග නිරුද්ධ වේ එකම අරමුණ ගනි එහෙම කියලා. එතකොට මෙතනදී පැහැදිලි කරන්නේ ස්කන්ධ එකක් ස්කන්ධ තුනකට කියලා කියන්නේ ඒ එක් හර හතරේ වේදනා ස්කන්ධය ඔන්න තව තුනක් එක සහජාතව මේ හට ගන්නවා. ඊළඟට සංඥා ස්කන්ධය අනිත් තුනත් එක්ක විඥාන ස්කන්ධය අනිත් තුනත් එක්ක සංස්කාර ස්කන්ධය අනිත් තුනත් එක්ක ඔන්න ඒ විදිහට. ඊළඟට ස්කන්ධ තුනක් කියලා කියන්නේ වේදනා සංඥා සංකාර කියන තුන එක පැත්තකට ප්‍රත්‍ය වෙලා ප්‍රත්‍යඋත්පන්න වෙන විඥාන ස්කන්ධය. ආයි ගත්තොත් වේදනා අපි වේදනා අයින් කරලා සංඥා සංකාර විඥාන තුන ප්‍රත්‍ය වෙනවා වේදනා ස්කන්ධය. අන්න ඔය වගේ තමයි උතන වෙ එන්නේ. ඊළඟට ස්කන්ධ දෙකක් කියන්නේ වේදනා සංඥා කියන දෙක ප්‍රත්‍ය වෙනවා සහජාත වෙනවා තවත් අනිත් ස්කන්ධ දෙකට. ඔන්න ඕක තමයි උතනින් පැහැදිලි කරන්නේ. තවත් අපි තව ඉදිරියට යනකොට පැහැදිලි කරන්නම්. ඔය දැන් සහජාත කියන වචනේ තේරුම එකට හට ගන්නවා කියන එක. එක විට පෙරපසු නොවේ. ඔන්න එක මතක තියාගන්න. සහජාත කියලා කියන්නේ එකම මොහොතේ හට ගන්නවා පෙරපසු නොවේ. ඉක්මන් වෙන්නෙත් නැහැ, පහු වෙන්නෙත් නැහැ. එක විට හට ගන්නවා. දැන් අපි මේ ප්‍රත්‍ය කරනකොට උතුමිරට ඉගෙන ගන්න ලැබෙයි පුරේජාත කියලායි පච්චාජාත කියලායි තව වචන දෙකක්. පුරේජාත කියලා කියන්නේ කලින් හට ගන්නවා කියන එක. පච්චාජාත කියලා කියන්නේ පස්සේ හට ගන්නවා කියන එක. එතකොට සහජාත කියන්නේ පස්සෙත් නෙමෙයි පෙරත් නෙමෙයි සහජාත කියලා කියන්නේ එක විට හට ගන්නවා කියන එක. එතකොට මෙතනින් පැහැදිලි කරන්නේ මේ ස්කන්ධ හතර එකිනෙකාට උපකාර කරගැනීමෙන් සහජාත අර උපකාර කරගන්න වචනේ තමයි අපි අර කිව්වේ මේකේ අඤ්ඤමඤ්ඤං කියලා. අඤ්ඤමඤ්ඤං කියලා කියන්නේ මෙතනදී එකිනෙකාව අපි කියන මේක වැළඳ ගන්නවා කියලා. එකිනෙකාට උපකාර කරගන්නවා මොකද්ද? වේදනාවට තනියෙන් හට ගන්න බෑ. වේදනාව හටගන්නේ සංඥා සංකාර විඥානත් එකමයි. විඥාණයට තනියෙන් හට ගන්න බෑ. විඥානේ හටගන්නේ සංඥා වේදනා සංඥා සංකාරත් එක්කමයි. මොකද මේ අපි දන්නවා වේදනා සංඥා කියන චෛතසික දෙක සබ්බචිත්ත සාධාරණ නිසා ඕනම සිතක පහළ වෙනවා. ඊළඟට විඥාන ස්කන්ධය කියලා කියන්නේ සිතමයි. සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ ඕනම කුසල් අකුසල් විපාක ක්‍රියා ඕනම සිතක සංස්කාර ස්කන්ධය ඔක්කොම නැතත් අඩු ගන්න කිහිපයක් හරි චෛතසික එනවා ඒ සිතේ අනුව. ඉතින් එතකොට මෙතනින් පැහැදිලි වෙන්නේ ඒ චත්තාරෝ කන්දා. ඒ කියන්නේ මේ සතර ස්කන්ධයෝ එකිනෙකාට උපකාර කර ගනිමින් හතර දෙනාටම උපකාර කර ගනිමින් සහජාතව කියලා කියන්නේ එක විට හට ගන්නවා. එක විට හට ගන්නවා. දැන් මේකට අපි උදාහරණයක් මේ ප්‍රත්‍යයට ඇත්තටම උදාහරණයක් කියන්න අපහසුයි. නමුත් අපිට අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපේ පූජ්‍ය වෙසපු ස්වාමීන් වහන්සේ අපිට දීපු උදාහරණයක් තමයි අපි ගත්තොත් එහෙම අපිට අපි කියමුකෝ යම්කිසි බර වස්තුවක් තියෙනවා. ඔය බර වස්තුව උස්සන්න අපි කියමු ශක්තිමත් පුරුෂයෝ 4 දෙනෙක් එනවා. ඇවිල්ලා මේ පුරුෂයෝ 4 දෙනා 4 කොන් 4කින් මේ වස්තුව උස්සනවා. මේ බඩු පකරි දෙයක් උස්සනවා. ඒ උස්සනකොට මේක ඇල නොවි හරියට උස්සන්න නම් මේ 4 දෙනාම එකට උස්සන්න ඕනේ මේක. එතකොට එක් සහජාතව එක විට උස්සන්න ඕනේ. එක විට උස්සන්න ඕනේ සහජාත උස්සන්න ඕනේ අඤ්ඤමඤ්ඤං. අඤ්ඤමඤ්ඤං කියලා කියන්නේ මේකේ එක්කෙනෙක් උස්ස ගන්න නැතුව හිටිය 3 දෙනාටම වැඩේ කරන්න බෑ. මොකද එක පැත්තක් බර වෙනවා. අන්න ඒ විදිහට පොඩි උපමාවක් දක්වන්න පුළුවන් අපිට මේක මේ ක්‍රියා කරන ආකාරය පිළිබඳව. අපි ඊළඟට දැන් අපි ඊළඟ එකට යන් දෙවෙනි එකේ ලියා ගන්න දෙවෙනි ඉලක්කම දාලා ඒකේ ලියා ගන්න ප්‍රත්‍ය පැත්තේ චත්තාරෝ මහා භූත
ප්‍රත්‍ය පැත්ත ලියා ගන්න චත්තාරෝ මහා භූතා කියලා. ප්‍රත්‍යෝත්පන්න පැත්තෙන් ලියා ගන්න අඤ්ඤමඤ්ඤං කියලා. එහෙම ලියලා ඒකේ ලියා ගන්න භූත එකක්. භූත එකක් කියලා ලියලා ප්‍රත්‍ය පැත්තේ අනිත් පැත්ත ලියන්න ඒ මහා භූත එකක් කියලා කියන්නේ මහා භූතය හතර දෙනාගේ. හරි. ඒතර මෙතන චත්තාරෝ මහා භූතා කියලා කියන්නේ සතරක් වූ මහා භූතය. සතරක් වූ මහා භූතය කවුද කියලා මට පොඩ්ඩක් මහත්මිය කියන්නකෝ. මහා භූත හතර අන්න හරි. එතකොට එතන මහා භූත හතර මෙතන කියනවා ප්‍රත්‍ය පැත්තට භූත එකක්. එක භූත කෙනෙක් අනිත් ප්‍රත්‍යුත්පන්න පැත්තට ලියා ගන්න භූත තුනකට. ඒ කියන්නේ අපි ගත්තොත් පඨවි කියන මහා භූතය ඒ ධාතුව ධාතුව පඨවි ධාතුව අනිත් පැත්තට එනවා ආපෝ තේජෝ වායෝ කියන තුනත් එක්ක එකතු වෙලා හටගන්න. ඊළඟට ලියා ගන්න භූත තුන ප්‍රත්‍ය පැත්තේ ප්‍රත්‍යෝත්පන්න පැත්තේ භූත එකකට. ඊට පස්සේ ලියා ගන්න තුන් වෙනුව භූත දෙකක් භූත දෙකකට. මෙතන පැහැදිලි කරන්නේ දැන් මහත්මියල කියවනේ කලින් ස්කන්ධ පහෙන් ස්කන්ධ හතරක් අපි කලින් කතා කරපු අංක 1 යටතේ වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඤ්ඤාණ ස්කන්ධය. දැන් ඊළඟ අපි කතා නොකරපු ස්කන්ධය තමයි රූප ස්කන්ධය. අන්න රූප ස්කන්ධය තමයි මේ චත්තාරෝ මහා භූතා කියලා කියන්නේ. රූප ස්කන්ධය අපි දන්නවා රූප 28ක් තියෙනවා. ওই රූප 28 හැදෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ මහා භූතය හතර දෙනා එකතු වෙලා. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන. එතකොට ඒකන හතරයි. ඒ හතර තමයි මේ මහා භූතත්තර මහා භූත කියලා කියන්නේ. එතනත් අර විදියටම අර කලින් කියපු උදාහරණය වගේම පඨවි ධාතුවට තනියෙන් ඉන්න බෑ. ආපෝ ධාතුවට තනියෙන් ඉන්න බෑ. වායෝ ධාතුවට තනියෙන් ඉන්න බෑ. ඒ ධාතු එකිනෙකාට වැළඳගෙන. දැන් අපි ගත්තොත් පඨවි දැන් අපි කියනවා අපි විභංගයේදී එහෙම ගෙන ගත්තා පඨවි කියන ධාතුවේදී අපි කියනවා කර්කශ අපි කියමු කෙස් කියලා. කෙස් කියන කොටසදී අපි කියනවා ඒක පඨවි පැත්තට එන්නේ කියලා. නමුත් ඇත්තටම ඒකේ පඨවි විතරක් නෙමෙයි. අනිත් ඒවාත් තියෙනවා. නමුත් බහුල වශයෙන් තියෙන්නේ පඨවි. ඒ නිසා තමයි අපි ඒකට පඨවි කොටසට ඇතුළත් කරන්නේ. නමුත් තනියෙන් ඉන්නේ නැහැ. ඒ භූතය හතර දෙනා එක තමයි ඉන්නේ එක ප්‍රමාණ වලින්. එක ප්‍රමාණ වලින් සමහර ඒවා පඨවි වැඩි, සමහර වායෝ වැඩි අන්නේ විදිහට. ඔන්න ඒක තමයි මේ දෙවෙනි එකකින් පැහැදිලි කරන්නේ. ඊළඟට අපි යන් තුන්වෙනි එකට. තුන්වෙනි කියලා ගන්න. ඒ කියන්නේ තුන්වෙනි කොටස. ඔක්කාන්තික්කනේ නාම රූපං. ඔක්කාන්තික්කනේ නාම රූපං කියන එකේ ලියා ගන්න ප්‍රත්‍ය පැත්තට ලියා ගන්න ඔක්කාන්තික්කනේ නාම රූපං කියලා. අඤ්ඤමඤ්ඤං කියලා ලියා ගන්න ප්‍රත්‍යෝත්පන්න පැත්තට. ප්‍රත්‍ය කියලා කියන්නේ යම්කිසි ධර්මයක් හට ගැනීමට සහ පරම්පරා වශයෙන් පැවතීමට උපකාරක වන ශක්තිය තමයි ප්‍රත්‍ය කියලා කියන්නේ. මොන මතක් කරගන්න. ප්‍රත්‍ය කියලා කියන්නේ යම්කිසි ධර්මතාවයක් ඉපදීමට සහ පරම්පරා වශයෙන් පැවතීමට තියෙන හේතු වෙන ශක්තියට කියනවා උපකාරක ශක්තියට කියනවා ප්‍රත්‍ය ධර්ම කියලා. ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියලා කියන්නේ ඒ උපකාරක ධර්මයේ උපකාරක ශක්තිය හේතු කොටගෙන ඇති වෙන දෙයට කියනවා ප්‍රත්‍යෝත්පන්න කියලා. හරි. එතකොට ඒකේ ප්‍රත්‍ය පැත්තට ලියා ගන්න ඔක්කාන්තික්කනේ කියලා කියන්නේ අපි කියනවා බැස ගන්නවා කියන තේරුම. බැස ගන්නවා කියලා කියන්නේ අපි දන්නවා දැන් අපි කියනවා අපි සාමාන්‍ය මනුස්ස ජීවිතේ උපදිනකොට අපි කියනවා යම්කිසි මේ භවයක ඉඳලා අපි මව් කුසකට බැස ගන්නවා කියලා. එතකොට මෙතනින් මේ කියන්නේ අපි දැන් අලුත් භවයක් පටන් ගන්නකොටම ඒ භවයට අර ස්කන්ධ පංචස්කන්ධයක් අලුතෙන් ඇති වෙන්න ඒ ස්කන්ධ යම්කිසි තැනකට ඇතුල් බැස ගන්න ඕනේ. ඒක තමයි මේ ඔක්කාන්තිකනේ කියලා කියන්නේ. මොකද්ද ඔක්කාන්තික කියලා කියන්නේ? ප්‍රතිසන්දිෂණය. ප්‍රතිසන්දිෂණය කොයි හරි භවයක ඉඳලා අලුත් භවයක ප්‍රතිසන්දි වෙන එකට කියනවා ඔක්කාන්තිකය කියලා කියලා. ඊට නාම රූපං කියලා කියන්නේ නාම කියලා කියන්නේ අපි කියපු කලින් වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම. රූප කියලා කියන්නේ රූපස්කන්ධය. එතන දැන් අපි එකේදී කිව්වේ නාම ධර්ම විතරයි. දෙකේදී කිව්වේ රූප ධර්ම විතරයි. මෙතනදී අපි කියනවා ප්‍රතිසන්දි ක්ෂණයේදී නාම සහ රූප දෙකම. එතකොට එහෙම කියලා ඒක දැන් එතන ලියා ගන්න ඔක්කාන්ති නාම රූපං කියලා ලියලා ඒ පැත්තට ප්‍රත්‍යෝත්පන්නවට දාගන්න අරකේ වගේම අඤ්ඤමඤ්ඤං කියලා දාගන්න. දාගෙන ඉවර වෙලා ඒක යටතේ ලියා ගන්න ප්‍රත්‍ය වෙන්නේ පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ. පංචවෝකාර දැන් පංචවෝකාර කියලා කියන්නේ පංචස්කන්ධයටම කියන නමක්.
වෝකාර කියලා කියන්නේ ස්කන්ධ කියන එකට තව නමක් කිව්වත් කමක් නැහැ. පරියාය නමක් කියලා කිව්වට කමක් නැහැ. ඒතර පංචවෝකාර කියලා කියන්නේ පංචස්කන්ධ. දැන් මෙතන කතා වෙන්නේ මේ අරූපාවචර දැන් එතන තියෙන ස්කන්ධ හතරයිනේ. අරූපාවචර ලෝකයේ තියෙන ස්කන්ධ හතරයි. ඒක කතා වෙන්නේ නැහැ මෙතන. මෙතන කතා වෙන්නේ පංචවෝකාර භවවල. පංචවෝකාර භවවල උප්පත්තිය ලැබෙන පංචවෝකාර ප්‍රතිසන්ද නාමස්කන්ධ. ඒක ප්‍රත්‍ය. අනිත් ප්‍රත්‍ය තමයි හදේ වස්තුව. ඔන්න ඒක ලියා ගන්න ප්‍රත්‍ය පැත්තේ. ප්‍රත්‍යෝත්පන්න පැත්තෙන් ලියා ගන්න හදේ වස්තුව. අනිත් ඒක යටින් ලියා ගන්න පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ. ඒක මම පැහැදිලි කරන්නම්. ඒකෙන් කියන්නේ අපි ඉපදින අවස්ථාවේදී අපේ ස්කන්ධ පහක් අලුතෙන් පහළ වෙනවා. ඒ ස්කන්ධ පහ පහළ වෙනකොට පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ. ඒ කියන්නේ පංචවෝකාර භවයේ පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ කියලා වේදනා සංඥා සංකාර විඥාන කියන සතර නාමස්කන්ධයෝ සහජාත ප්‍රත්‍යයෙන් උපකාරක වෙනවා හදේ වස්තුවට පහළ වීමට. ඊළඟ වාක්‍යයේදී කියන්නේ හදේ වස්තුව මාත්මේ තුන්වෙනි වාක්‍යය ආයි නැවත කියන්න. ඔව් නැවත කියන්නේ වේගවම. තුන්වෙනි වාක්‍යය මුලින්දම කියන්න ඕනේද? ඔව් මුලින්ම කියන්න. හරි මුලින්දම හරි. ඒකේ ලියා ගන්න තුන්වෙනි ඒකේ ප්‍රත්‍ය පැත්තට එන්නේ ඔක්කාන්තික්කෙනි නාම රූපං කියලා එන්නේ ප්‍රත්‍ය පැත්තට. ප්‍රත්‍යෝත්පන්න පැත්තට එන්නේ අඤ්ඤමඤ්ඤං කියලා. හරිද? ඊට පස්සේ ඒකේ යටතේ ලියා ගන්න පළවෙනි ප්‍රත්‍ය පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ. පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ. ඒකේ දෙවෙනි එක හදේ වස්තුව. ඊට පස්සේ ඒකේ අඤ්ඤමඤ්ඤ යටතේ ලියා ගන්න පළවෙනි එක හදේ වස්තුව. දෙවෙනි එක පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ. හරිනේ මහත්මිය? එතකොට පැහැදිලි කරන්න. ඒකෙන් කියන්නේ අපි උපදින අවස්ථාවේදී ප්‍රතිසන්දි ෂණයේදී ඒක බොහොම පොඩි කෙටි කාලයක්. ඒ ෂණයේදී පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ කියන නාමස්කන්ධ හතර සහජාත ප්‍රත්‍යයෙන් උපකාරක වෙනවා හදේ වස්තුව හට ගැනීමට. ඊළඟ එකේදී කියන්නේ හදේ වස්තුව උපකාර වෙනවා ඒ ආකාරයටම පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ හැදෙන්නේ. ඔන්න දැන් අපි පැහැදිලි කරා මෙතන තුනක්. ඒකේ තව එක දෙයක් ලියා ගන්න. නෑ ඒක අවශ්‍ය නැහැ. හරි. ඊළඟට හතරවෙනි එකට යන්න. හතරවෙනි එකේ තියෙන්නේ චිත්ත චේතසිකා ධම්මා. ඒතර ඒකේ ලියා ගන්න ප්‍රත්‍ය පැත්තෙන් චිත්ත චේතසිකා ධම්මා කියන්නේ ප්‍රත්‍ය. ඒක ප්‍රත්‍යෝත්පන්නේ ලියා ගන්න චිත්ත සමුත්ථානානං රූපානං. හරි. එතකොට චිත්ත චේතසිකා ධම්මා කියලා කියන්නේ චිත්ත කියන්නේ සිත්, චේතසිකා කියලා කියන්නේ චෛතසික. එතන ලියා ගන්න එක යටතේ සිත් 75යි චෛතසික 52යි. ඒක ඇතුලේ වරහන් දාලා ලියා ගන්න සිත් 75 හැදුනේ කොහොමද කියලා. ඒ සිත් 75 කියලා කියන්නේ 89න් දෙපස් විඥානයයි අරූප විපාක 4යි අඩු වෙනවා. දෙපස් විඥානයට සිත් 10ක් තියෙනවා. දෙපස් විඥානය කියලා කියන්නේ චක්කු විඥාන ධාතු. එතන සිත් 2යි. සෝත විඥාන ධාතු සිත් 2යි. අන්න ඒ විදිහට දෙපස් විඥාන සිත් 10යි. අරූප විපාක කියලා කියන්නේ අරූප ලෝකයේ උපදිනකොට පහළ වෙන සිත්. ඒ වගේ සිත් 4යි. ඒතර 10යි 4යි 14ක් අඩු වෙලා 89න් 14ක් අඩු වෙලා තමයි අර සිත් 75 හැදෙන්නේ. චෛතසික 52යි ඒ ප්‍රත්‍ය පැත්තට. ප්‍රත්‍යෝත්පන්න පැත්තට ලියා ගන්න චිත්තජ රූප 1 2 ප්‍රතිසන්දි කර්මජ රූප. හරි. ඒකෙන් කියන්නේ අර දෙපස් විඥානයි අරූප විපාකයි හැරලා ඉතිරි සිත් 75යි චෛතසික 52යි සහජාතව. එතන අඤ්ඤමඤ්ඤ එකක් කියවෙන්නේ නැහැ. එතන කියවෙන්නේ මොකද බලන්න ඒක හොඳට ඒ පේලිය අර කලින් 1 2 3 අපි කිව්ව අඤ්ඤමඤ්ඤ කියලා ඒ ප්‍රත්‍යෝත්පන්න පැත්තට. දැන් මේකේ චිත්ත චේතසිකා ධම්මා කියන්නේ ප්‍රත්‍ය, චිත්ත සමුත්ථානානං කියන්නේ ප්‍රත්‍යෝත්පන්නය. චිත්ත සමුත්ථාන රූපා. එතන මෙතන අඤ්ඤමඤ්ඤ කියලා කියන්නේ එකිනෙකාට උදව් කරගන්නවා. අන්‍යෝන්‍ය. අපි කියන්නේ අඤ්ඤමඤ්ඤ කියන එකට සිංහල තේරුම අන්‍යෝන්‍ය කියන එක. එකිනෙකාට උපකාර කරගන්නවා කියන එකට. එතකොට මෙතනදී එකිනෙකාට උපකාර කර ගැනීමක් නැහැ. මෙතනදී වෙන්නේ සහජාතව හට ගැනීමක් පමණයි.
සහජාතව කියලා මම පැහැදිලි කරා සහජාත කියලා කියන්නේ එකට හට ගන්නවා කියන එක. එක විට හට ගැනීම. එතකොට මෙතන පැහැදිලි කරන්නේ මේ සිත් 75යි චෛතසික 52යි හේතු කොටගෙන උපකාරක වෙලා සහජාත ප්‍රත්‍යයෙන් චිත්තජ රූපයි ප්‍රතිසන්දි කර්මජ රූපයි හැදෙනවා කියන එක තමයි පැහැදිලි කරන්නේ. ඊළඟට පස්වෙනි එකට යන්න. පස්වෙනි එකේ කියන්නේ මහා භූත. ඒතර ඒකේ ප්‍රත්‍ය තමයි මහා භූත. ප්‍රත්‍යুৎපන්න පැත්තෙන් ලියා ගන්න උපාදාය රූපාණ. එතකොට ඒකේ මහා භූත යටින් ලියා ගන්න මහා භූත හතර මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතන රූප හතරයි. උපාදාය රූප කියලා තියෙන එක කියන්නේ ප්‍රත්‍යুৎපන්න පැත්තෙන් ලියා ගන්න රූප 24ක්. ඒ කියන්නේ රූප 28න් හතරක් ප්‍රත්‍ය වෙලා ඒක හේතු උපකාර කරගෙන සහජාතව ඉතුරු රූප 24 හැදෙනවා කියන එක තමයි එතනින් කියන්නේ. ඊළඟට අපි යනවා 6 වෙනි එකට. ඒකේ කියනවා රූපිනෝ ධම්මා. එතකොට ඒකේ ප්‍රත්‍ය වෙන්නේ රූපිනෝ ධම්මා කියන එක තමයි ප්‍රත්‍ය වෙන්නේ. සත්‍යෝත්පන්න වෙන්නේ අරූපීනං ධම්මානං. එතකොට සත්‍යෝත්පන්න පැත්තෙන් ලියගෙන අරූපීනං ධම්මානං කියලා. දැන් මෙතන එනවා අලුත් වචනයක්. කිංචි කාලය කියලා. කිංචි කාලය කියන එකේ තේරුම ඒක ලියා ගන්න. කිංචි කාලය කියලා කියන්නේ යම් කලක යම් කිසි කාලයක. එතකොට එහෙම ලියලා ආයෙත් බ්‍රැකට් එකක් දාලා ලියා ගන්න. මෙතනදී මේ 6 වෙනි එකේ කිංචි කාලය කියලා කියන්නේ ප්‍රතිසන්දි ෂණය කියලා ලියා ගන්න. එතකොට ප්‍රත්‍ය මොකද්ද? රූපිනෝ ධම්මා. සත්‍යෝත්පන්නේ මොකද්ද? අරූපීනං ධම්මාන. කිංචි කාලය කියන්නේ මොකද්ද? කිංචි කාලය කියලා කියන්නේ යම් කාලයක මොන කාලයේද? ප්‍රතිසන්දි ෂණයේදී. ප්‍රතිසන්දි ෂණයේදී ඒක ප්‍රතිපත්තෙන් ලියා ගන්න රූපිනෝ ධම්මා කියලා කියන්නේ රූප ධර්ම වලින් හැම රූප ධර්මයක්ම එන්නේ ප්‍රතිසන්දි ෂණයේදී මෙතන එන්නේ හදේ වස්තුව කියන එක විතරයි. ඒතර හදේ වස්තු රූපය. හදේ වස්තු කලිවත් කමන්නේ. ඒතර ඒකේ ප්‍රතිපත්තට එන්නේ හදේ වස්තුව කියන එක. ඒකේ ප්‍රත්‍යෝත්පන්න පැත්තට අරූපීනං ධම්මානං කියලා කියන්නේ එතනට එන්නේ පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ. අර කලින් කියප එකම තමයි මෙතන එන්නේ පංචවෝකාර ප්‍රතිසන්දි ෂණයනේ. ප්‍රතිසන්දි ෂණයේදී රූපී ධර්ම කියලා කියන්නේ හදේ වස්තුව සහජාතව. සහජාතව කියලා කියන්නේ එකට ඉපදීමට උපකාර කරනවා සහජාත ප්‍රත්‍ය වශයෙන් මොනවටද? පංචවෝකාර භවයේදී පංචවෝකාර නාමස්කන්ධ හතරට. ඊළඟට 7 වෙනි එක. 7 වෙනි එකේ කියනවා කිංචි කාලේ. ආයර වචනේ වෙilla. අර වචනේදී එතනදී අපි කියවනේ යම් කලක කියලා එතන අපි කියවනේ ලියා ගන්න කියලා ප්‍රතිසන්දේශනයේදී කියලා. මෙතනදී ලියන්නේ කිංචි 7 වෙනි එකේ කිංචි කාලය කියලා මෙතනදී කියලා කියන්නේ ඇත්තටම කිව්වොත් එම මේකේ තියෙන්නේ කොටස් 7ක් කියලා තිබ්බට කොටස් 6මයි තියෙන්නේ. අර 6 7 කියලා දාලා තින්නේ 6ෙම අනිත් මේ පිටිපස් කැලේ වගේ තමයි 7 කියලා නම් කරාට. හරි. එතකොට මේක කියන්නේ කිංචි කාලේ කියලා මෙතන පැහැදිලි කරන යම් කලක ඒ 7 වෙනි එකේ කියලා කියන්නේ යම් කලක මොන යම් කලද? ප්‍රවෘත්ති කාලේ. අපි කලින් එකේ කිව්වා 6 වෙනි එකේ කිව්වේ කිංචි කාලේ කියලා යම් කලක විදින් දෙකට අපි දැම්මේ ප්‍රතිසන්දිෂණේ. මෙතන දාන්න ප්‍රවෘත්ති කාලේ. යම් කලක ප්‍රවෘත්ති කාලේ න කියලා කියන්නේ නැති අර්ථය. නැහැ කියන එක. එතකොට න සහජාත පච්චේන කියලා කියන්නේ එතනින් පැහැදිලි කරන්නේ හෘද වස්තු රූපය 6 වෙනි එකේ කියන ආකාරයට ප්‍රතිසන්දි නාමස්කන්ධයට සහජාතව උපකාර වෙනවා. හැබැයි හෘද වස්තු රූපය ප්‍රවෘත්ති කාලයේදී සහජාතව උපකාර කරන්නේ නැහැ. ඒක පැහැදිලිද? ඒ 7 වෙනි එකෙන් කියන්නේ හෘද වස්තු රූපය ප්‍රතිසංස්කරණයේදී උපකාර වුණාට ප්‍රතිසන්දිස්කරණයේදී විතරයි සහජාත ප්‍රත්‍යයෙන් උපකාර වෙන්නේ. එතනින් එහාට දැන් ප්‍රතිසන්දිස්කරණය කියලා කියන්නේ ප්‍රතිසන්දි මොහොත. ප්‍රවෘත්ති කාලය කියලා කියන්නේ අපි කියනනේ ප්‍රවෘත්ති කියලා කියන්නේ ප්‍රවෘත්ති විපාක කියලා අපි කියන්නේ. ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ අපි විපාක දෙකක් තියෙනවානේ ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාක කියන්නේ අපි මොකක් හරි කර්මයක් කරලා පස්සේ ඒ කර්මයේ හේතු කොටගෙන අපිට ප්‍රතිසන්දි ලබා දෙනවා. ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ ඒ ප්‍රතිසන්දි ලබා දුන්නාට පස්සේ අපේ ඒ භවයේදී අපිට දෙන විපාක.
එතකොට ඒ වගේ මෙතන ප්‍රවෘත්ති කාලය කියලා කියන්නේ ප්‍රතිසන්දින් පස්සේ ඊළඟ ෂණයේ ඉඳලා අපි මේ භවයේ ජීවත් වෙන කාලයම අපි කියන ප්‍රවෘත්ති කාලය කියලා. ඒ ප්‍රවෘත්ති කාලයේදී මේක සහජාත වශයෙන් හෘද වස්තුව නාමස්කන්ධයට උපකාර කරන්නේ නැහැ කියන එක තමයි එන්නේ 7 වෙනිකින් කියන්නේ. ඔන්න ඔච්චරයි බොහොම සරලව පැහැදිලි කරොත් එහෙම මේකේ තියෙන අභිධේයාර්ථ ටික. හරි. දැන් අපි අරූපිනෝ ධම්මානං කියන එක 6 වෙනි එකේ ඒක පොඩ්ඩක් ලියාගන්න බැරුව. කියන්න. රූපිනෝ ධම්මා කියලා කියන්නේ ඒකේ ප්‍රත්‍ය ධර්මයේ තමයි රූපිනෝ ධම්මා කියන්නේ. එතකොට ප්‍රත්‍ය ධර්මයේ යටතේ ලියාගන්න හදේ වස්තු රූපේ. දැන් හදේ වස්තු කියලා ඉවත් කමන්න. ඊළඟට ඒකේ ප්‍රත්‍යෝත්පන්නේ වෙන්නේ අරූපිනෝ ධම්මා. අරූපීනං ධම්මාන. අරූපීනං ධම්මාන කියලා කියන්නේ එතන පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ. හරිද මහත්මිය? හරි. එතකොට ඒක තමයි අර කිංචි කාලය කියලා අර 7 වෙනි එකේදී කියන්නේ නෑ කියලා ප්‍රවෘත්ති කාලය. එතන ලියාගෙන ප්‍රවෘත්ති කාලයේදී සහජාත වෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. ඔන්න මම තව එකක් වැඩිපුර කියලා දෙන්න. ප්‍රවෘත්ති කාලයේදී සහජාතව නැත්නම් එතනදී මොන විදිහට මේ හෘද වස්තු උපකාර කරන්නේ? පුරේ ජාත භාවයෙන්. ඒකට හේතුව හෘද වස්තුව දැන් හටගෙන ඉවරයි. ඒක ඊළඟ ප්‍රත්‍ය කරනකොට තේරෙයි ඔයගලන්ට. මම නිකන් ඒ පහද්ද නිකන් අදහසක් දුන්නේ. ඒක නිකන් මතක තියාගන්න. ප්‍රවෘත්ති කාලයේදී සහජාත වශයෙන් නෙමෙයි හෘද වස්තු උපකාර වෙන්නේ පුරේ ජාත වශයෙන්. හරි. ඒක අමතර දෙයක් මම කිව්වේ. ඒක නිකන් හිතේ තියාගන්න. හරි. දැන් ඔන්න අපි මේක ලියුවා. ඊට පස්සේ දැන් ඔන්න අපි දැන් ආයෙ නැවත යන් මුලට අපි ඔන්න මේ ප්‍රත්‍ය උද්දේශය දැන් හැමෝටම පැහැදිලිනේ. ප්‍රත්‍ය උද්දේශය කියලා කියන්නේ සහජාත ප්‍රත්‍ය. නැත්නම් සහජාත පච්චය කියලා කියන්න පුළුවන්. පාලි වලින් කියන්නේ. ප්‍රත්‍ය නිर्देशය කියලා කියන්නේ චත්තාරෝ කන්දා ආරෝපිනෝ ඉඳලා කිංචි කාලේන සහජාත කියන පච්චය දක්වා තියෙන ටික තමයි කියන්නේ පච්ච නිर्देशය කියන්නේ. සත්‍ය අභිධේයාර්ථ ටික තමයි දැන් අපි ඔය ලිව්වේ. ඊට පස්සේ ත්‍රිරාශිය කියන එක දැන් ඔන්න ආය අර විදිහට ලියා ගන්න. දැන් මම ත්‍රිරාශියත් මේ ලියා ගන්න දෙන්නම් ඊට පස්සේ පැහැදිලි කරන්නම්. ත්‍රිරාශිය කියන එකේ ඔන්න කොලම්ස් තුනක් ගහ ගන්න. පළවෙනි කොලම් එක, දෙවෙනි කොලම් එක ප්‍රත්‍යෝත්පන්න, තුන්වෙනි කොලම් එක ප්‍රත්‍යනික. හරි. ඔන්න ඒකේ පළවෙනි එක කියන්න. ඒ කියන්නේ පළවෙනි වාක්‍යය. සත්තාරෝ කන්දා රූපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චය. ඔන්න ඒක අපි දැන් කලින් ඉගෙන ගත්ත අභිධේයාර්ථ කරනකොට ඒකේ ප්‍රත්‍ය මොකද්ද? සත්තාරෝ කන්දා අරූපිනෝ. එතකොට එතන ත්‍රිරාශියේදී පැහැදිලි ඒක කළා කියලා දැන් අරකම තමයි වෙන දැන් මේ එක ආකාරයකට පැහැදිලි කරන්න පුළුවන්. දැන් මෙතන පැහැදිලි කරන්නේ ත්‍රිරාශිය වශයෙන්. හරි මේ ප්‍රත්‍යම පැහැදිලි කරන ත්‍රිරාශිය වශයෙන්. ඔන්න මේක ලියා ගන්න. ප්‍රත්‍යයට ලියා ගන්න. සිත් 89යි චෛතසික 52යි. ප්‍රත්‍ය පළවෙනි එකේ ඊළඟට ඒකේ සත්‍යෝත්පන්නයට ලියා ගන්න සිත් 89 චෛතසික 52යි. එයි අපි දැන් කලින් කතා වුණානේ ස්කන්ධ එකක් ස්කන්ධ තුනකට ස්කන්ධ තුනක් ස්කන්ධ එකකට ස්කන්ධ දෙකක් ස්කන්ධ දෙකකට එහෙම කියලා. එතකොට ඔතන තියෙන දෙකම තමයි මේ ආපහු වෙන විදිහට කියන්නේ සිත් වශයෙන් සහ චෛතසික වශයෙන්. එතකොට මේ පැත්තට එන එකම තමයි අනිත් පැත්තට දෙන්නේ. හරි. ඊළඟට දෙවෙනි එකට ලියා ගන්න. දෙවෙනි එක ඇවිල්ලා සත්තාරෝ මහා භූත අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ. ඒක ලියා ගන්න ප්‍රත්‍යයට සත්තාරෝ මහා භූත කියන ප්‍රත්‍ය එකට ඒක ප්‍රත්‍ය ලියා ගන්න සකල මහා භූතයෝ. ඒකේ ප්‍රත්‍යෝත්පන්න පැත්තට එන්නේ ඒකමයි. සකල මහා භූතයෝ. අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර දෙනාම තමයි ප්‍රත්‍ය වෙන්නේ ඒකමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ ඒකමයි. හැබැයි මතක තියාගන්න දැන් අපි කිව්වොත් පඨවි එක ප්‍රත්‍ය වෙච්ච වෙලාවේදී ඒක ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. පඨවි එක ප්‍රත්‍ය වෙලාවේදී ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ ඉතිරි තුන. පැහැදිලි නේ? එහෙම නැත්නම් අපි ගත්තොත් වායෝ කියන එක ප්‍රත්‍ය නම් අනිත් තුනයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. මොකද ප්‍රත්‍ය වෙච්ච දෙයක් ආයි ප්‍රත්‍යෝත්පන්නට පන්නට යන්න බෑ. ඒක මතක තියාගන්න. හරි. ඊළඟට තුන්වෙනි එක. ඔක්කාන්තික්කිනේ නාම රූපං කියන එකේ ඒ කොටසේ ත්‍රිරාශි ප්‍රත්‍ය එකට දාගන්න හදේ වස්තුව අරක විදියමයි හදේ වස්තුව ආයි තව එකක් තියෙනවා පංචවෝකාය ප්‍රතිසන්දි නාමස්කන්ධ. මේ ප්‍රත්‍ය පැත්තට. ප්‍රත්‍යෝත්පන්න පැත්තට ලියා ගන්න පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ හදේ වස්තුව. ඒක නම් දෙකේම එක හා සමානයි. අර කලින් ගියේ වගේ. ඊළඟට හතරවෙනි එක චිත්ත චේතසිකා ධම්මා කියන එක ලියා ගන්න
සිත් 75යි ඒකත් අර වගේමයි සිත් 75 මං කිව්වා 89014ක් අඩු වෙලා සිත් 75යි චෛතසික 52යි ප්‍රත්‍ය පැත්තට ප්‍රත්‍යෝත්පන්න පැත්තට අර විදිහම චිත්තජ රූපයි ප්‍රතිසන්දි කර්මජ රූපයි ඊළඟට පස්වෙනි එකේ මහා භූතා උපාදාය රූපාණං කියන එකේ ප්‍රත්‍ය පැත්තට සකල මහා භූතයෝ ප්‍රත්‍යෝත්පන්න පැත්තට උපාදාය රූප කියලා ලියාගන්න. අතර 24ක් ලියාගත්තා කමන්න. උපාදාය රූප 24. දැන් තුන්වෙනි කොලම් එකක් තියෙනවානේ ප්‍රත්‍යනීක කියලා. ප්‍රත්‍යනීක කියන කොලම් එකේ දාගන්න කිසිවක් නැත කියලා. පළවෙනි ඒ කියන්නේ කිසිවක් නැත කියලා කියන්නේ ওই ටික ඔක්කොම එකතු කරාම ඔබතුමින්ලාට තේරෙයි ඔබතුමන්ලාට තේරෙයි. මේකේ අපි සිත් 89 ගැනම කතා කරලා තියෙනවා. චෛතසික 52 ගැන කතා කරලා තියෙනවා. සකල මහා භූතයෝ ගැන කතා කරලා තියෙනවා. ඊළඟට සකල මහා භූතයන් නිසා හට ගන්න උපාදාය රූප ගැන කතා කරලා තියෙනවා. එතකොට රූප 28ක් කතා කරලා තියෙනවා. එහෙනම් ප්‍රත්‍යනික කියලා කියන්නේ අර අපි කලින් කිව්ව විදිහට ප්‍රත්‍යනිකය කියලා කියන්නේ යම් කිසි ප්‍රත්‍යක් නිසා ප්‍රත්‍යෝත්පන්නයක් උපදින් නැති ඒවා. ඒ කියන්නේ ප්‍රත්‍යක් හේතු කොටගෙන යම් කිසි ප්‍රත්‍යක් හට ගන්න නැත්නම් ඒකට අපි කියනවා ප්‍රත්‍ය නීක කියලා. ප්‍රත්‍ය නෙමෙයි ප්‍රත්‍යෝත්පන්න නොවන දේවල්. හරි එතකොට මම ඒක පැහැදිලි කරන්න ප්‍රත්‍යෝත්පන්න යන යම් කිසි ප්‍රත්‍ය ධර්මයක් නිසා ඇති වූ ධර්මයයි. ප්‍රත්‍යෝත්පන්න කියලා කියන්නේ ප්‍රත්‍ය නිසා හටගත්තේ. ප්‍රත්‍යනීක කියලා කියන්නේ යම් කිසි ප්‍රත්‍යයක ප්‍රත්‍යෝත්පන්න භාවයට නොපෙමිණි ධර්මයි. පැහැදිලිද? ප්‍රත්‍ය නිසා හටගන්නේවට කියනවා ප්‍රත්‍යෝත්පන්න කියලා. ප්‍රත්‍ය නිසා යම් කිසි දෙයක් යම් කිසි අපි කියමු අර සප්‍රදේශ නිප්‍රදේශ වගේ යම් කිසි කොටසක් ප්‍රත්‍යෝත්පන්න නොවුනා නම් ඒව වැටෙන්නේ ප්‍රත්‍යනීක වලට. නමුත් මේ ප්‍රත්‍ය මේ සහජාත ප්‍රත්‍ය කිසිම දෙයක් එහෙම නොවැටිච්ච දෙයක් නෑ. මොකද අපි ඔක්කොම ගත්තා ස්කන්ධ පහම ගත්තා. ඒ නිසා ඒකේ දාගන්න ඒ ප්‍රත්‍යනීකයකට කිසිවක් නැත කියලා. හරි. එතකොට දැන් අපි ත්‍රි රාශියක් ලියාගත්තා. එතකොට ඊට පස්සේ දැන් අපි යන් අපේ දැන් මම පැහැදිලි කරා උද්දේශය පැහැදිලි කරා නිද්දේශය පැහැදිලි කරා අභිධේයාර්ථ පැහැදිලි කරා ත්‍රි රාශිය පැහැදිලි කරා. දැන් අපි ත්‍රි රාශිය මොකද කියන්නේ කියලා බලමු අපි. ඒක පෙරලා ගන්න වෙන්න ලසිල් මහත්මයා අපිට ഘോഷාවක් වෙනවා කාගේ හරි මයික් ඔන් වෙලා දැන්න පොඩ්ඩක් බලන්න. හරි බොහොම පිං ජයන්ත මහත්මයා. එතකොට ත්‍රි රාශියේ පිටුව අංක 5. පිටුව අංක 5 ඔයගලන්ගේ පොත අරගෙන බලන්න දැන් ඒ පොතේ තියෙනවා අපි බැලුවොත් සහජාත පච්චයෝ. ඒකේ අපි දැන් කියවලා බලමු. දැන් මම ඔයගලන්ට පැහැදිලි කරපු දේ මෙච්චර වෙලා පැහැදිලි කරපු දේ දැන් අපි බලමු පොතේ තියෙන්නේ ඒක හා සමාන දෙයක්ද වෙනසක් තියෙනවද කියලා අපි බලමු දැන් පොතට ගිහිල්ලා. දැන් බලන්න ඒකේ පිටුව අංක ත්‍රි රාශිය යටතේ මම කියන්නේ ත්‍රි රාශිය පටන් ගන්න තුන්වෙනි පිටුවෙන් කියලා. දැන් ඒකේ තුන්වෙනි පිටුවෙන් පටන් ගන්න හේතුපච්චයෝ කියලා. ඊළඟට ඒකේ තියෙනවා 6 වෙනි පස්වෙනි පිටුව. පස්වෙනි පිටුවේ තියෙනවා සහජාත පච්චයෝ කියලා. ඒක සහජාත පච්චයෝ කියන එකේ ඒකේ එනවා සහජාත පච්චයෝ කියන එකේ සහජාත යනු ප්‍රත්‍යෝද්ද ස්වરૂපය ප්‍රත්‍යපත්‍රන දෙවදරම් වේ. ඒ කියන්නේ ප්‍රත්‍යකුයි ප්‍රත්‍යෝත්පන්න කියලා දෙකක් තියෙනවා. එයින් ඕනෝන්ට හා චිත්තජ ප්‍රතිසන්දි කර්මජ රූපයන්ටද ප්‍රත්‍ය වන සියලු එකුන් අනු චිත්තය චෛතසික දෙපස යන ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධය. ඒ කියන්නේ පළවෙනි එක. ඕනෝන්ට කියලා කියන්නේ අපි ගත්තනේ ස්කන්ධ හතර ඕනෝන්ට සහජාත වශයෙන් ප්‍රකාර කරනවා කියලා. එතකොට මෙතන කියන්නේ ඕනෝන්ට හා ඊට පස්සේ මේ චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූපයන් කියලා කියන්නේ ඒකේ තුන්වෙනි එක. අපි අර තුන්වෙනි නෙමෙයි හතරවෙනි එක. අපි ඉගෙන ගත්තනේ හතරවෙනි එකේ පොඩ්ඩක් බලන්න ඒකේ තියෙන නේද කියලා සිත් වලින් හට ගන්නවා කියලා චිත්තජ රූපයි ප්‍රතිසන්දි කර්ම රූපයි. අන්න ඒ නිසා තමයි ඒක දැන් මෙතන එකතු කරලා කියලා තියෙන්නේ.
අර 1යි 3යි එකතු කළා තමයි මෙතන කියලා තියෙන්නේ. මෙතන කියන්නේ ඕනෝන්ට හා චිත්තජ රූප රූපයන්ට ප්‍රත්‍ය වන සියලු එකුන් අණු කියලා කියන්නේ 89 කියන එක. සිත්යන් සහ චෛතසික දෙපස යන ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධය. ඊළඟට කියනවා දෙවෙනි එක ගැන. ඔවුනොවුන්ට දෙවෙනි එක ඊළඟ එක කියන්නේ දෙවෙනි එක ගැනයි. ඒ කියන්නේ මහා භූත කියන එකයි ආයි උපාදාය රූප දින 5යි. 2යි 5යි ගැන ඊළඟ එක කියන්නේ. ඊළඟ වාක්‍යයෙන් කියනවා ඔවුනොවුන්ට කියලා මෙතනින් අදහස් කරන්නේ මහා භූත 4. ඔවුනොවුන්ට උපාදාය රූපයන්ට ප්‍රත්‍යවන කියලා ඊට පස්සේ මෙතනින් පොඩි ඉරිකැලක් ඔයගොල්ලෝ ගහගන්න මේ මෙන්න මේක පොඩ්ඩක් පැහැදිලි සාකච්ඡා ඒ නිසා පටලවා ගන්න එපා. දැන් අපි මේ ප්‍රකරණය ඉගෙන ගන්නකොට මේකේ තියෙනවා මේ රූප ගැන ඉගෙන ගන්නකොට රූප කොටස් මෙන්න මේකට පොඩ්ඩක් පැත්තකින් ලියාගත්තා නම් ඔයාලට පැහැදිලි වෙයි. මේ රූප කොටස් 7කින් රූප ධර්ම කොටස් 7කින් දක්වලා තියෙනවා. මෙන්න මේක ලියා ගන්නකො මහත්මයලා රූප ධර්ම කොටස් 7කින්. රූප ධර්ම කොටස් 7 තමයි පළවෙනි එක චිත්තජ රූප. දෙවෙනි එක ප්‍රතිසන්දි කර්මජ රූප. තුන්වෙනි එක බාහිර රූප. හතරවෙනි එක ආහාරජ රූප. පස්වෙනි එක ඍතුජ රූප. හයවෙනි එක අසඤ්ඤ සත්ව කර්මජ රූප. හත්වෙනි එක ප්‍රවෘත්ති කර්මජ රූප. මේ මං ලියපු එක මේ මම දැන් ඔයගලන්ට කියවපු එක තියෙන්නේ පිටු අංක 19. පිටු අංක 19 තියෙනවා. ඒක බලා ගන්න. දැන් පිටු අංක 19 කියලා ලියා ගන්න. පස්සේ බලන්න ඒකේ තියෙනවා ප්‍රත්‍යෝත්පන්න ප්‍රතිනික විභාගයේ පහසු වනු සඳහා ත්‍රි රාශියෙහි රූප ධර්ම සමූහය චිත්තජ රූපය ප්‍රතිසන්දි කර්මජ රූපය බාහිර රූපය ආහාරජ රූපය ඍතුජ රූපය අසඤ්ඤ සත්ත්ව කර්මජ රූපය ප්‍රවෘත්ති කර්මජ රූපයයි 7 කොටසකට බෙදා තිබේ. ඔන්න ඕක තමයි දැන් මම කිව්වේ. එතකොට දැන් ඕක ඉගෙන ඕක පොඩ හිතේ තියාගෙන දැන් එන්න මෙතනට. දැන් මෙතන කියන්නේ ඔන්න ඕක තමයි. මෙතන කියනවා දැන් මේ අපි ගත්ත මේ සහජාතපත්ති තීරාස සහජාතපත්ති මෙතන කියනවා ඔවුනොන්ට උපාදාය රූපෙන් ප්‍රත්‍යවන කියලා එතනින් ඔන්න ඉරිකැලලා ගහ ගන්න අර 7 ගැන කියනවා. චිත්තජ ප්‍රතිසන්දි කර්මජ බාහිර ආහාරජ අසඤ්ඤ සත්ත්ව කර්මජ ප්‍රවෘත්ති කර්මජ රූපයන්ට අයත් වූ සකල මහ භූතය. දැක්කද? එතන කියන්නේ මේ සකල මහ භූතයන් මේ අයිඩෙන්ටිෆයි කරනවා. ඒක ළඟ පැහැදිලි කිරීමක් කරනවා. ඒ ඔක්කොම හැදෙන්නේ මොනවයින්ද? සකල මහ භූතයන්. අර රූප කොටස් 7ම හැදෙන්නේ සකල මහ භූතයන්ගෙන්. ඒතර ඒ විතරක් නෙමෙයි උපාදාය රූපයෙන් හැදෙන්නේ සකල මහ භූතයන්ගෙන්. ඒතර ඒක නිසා තමයි කියන්නේ ඕනෝන්ට හා උපාදාය රූපයන්ටද ඒ වගේම අර රූප කොටස් 7ම හැදෙන සකල මහ භූතයෝ. ඔන්න ඒ එක දැන් මේ පැහැදිලි කරන මේකේ තියෙන ප්‍රත්‍යය ගැන. මේ සාජත්පතේ ප්‍රත්‍යය ගැන. මුලින්ම කිව්වා ඔවුනෝන්ට හා මේ රූප චිත්තජ රූප කර්මජ රූපයන්ට ප්‍රත්‍යවන කියලා කිව්වා. ඒ කිව්වේ සිත් 89 චෛතසික 52 ගැන. ඊළඟට කියනවා සකල මහ භූතයෝ කියලා ගැන කියනවා. ඒ මොනවටද ඒගොල්ලෝ ප්‍රත්‍ය වෙන්නේ? උපාදාය රූපයන් වලටයි. ඒගොල්ලෝ හැදිලා තියෙන්නේ ඒගොල්ලෝ විසින් තමයි නිපදවන්නේ අර රූප 7 කොටස් 7. ඊළඟට කියනවා කම එකක් දාලා පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයන්ට ප්‍රත්‍යවන හෘද වස්තු. ඔන්න අනිත් එක තමයි හෘද වස්තුව. දැන් ඒ ඊළඟ එක. ඊළඟට කියනවා හෘද වස්තුවට ප්‍රත්‍යවන පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධය. යන මොහු සහජාත ප්‍රත්‍යවන ධර්මයෝ. දැන් එතකොට ඔබතුමීලාට පුළුවන් මම අර කලින් ලියාගන්න කියපු එකයි මේකයි සංසන්දනය කරලා බලන්න. හරිද? මේ ඔක්කොම තමයි ප්‍රත්‍යවන ඒවා. ඊළඟ ඡේදයේ කියනවා ඕනෝන්ගෙන් ප්‍රත්‍ය ලැබෙන සියලු එකුන් අනුචිත්තය. ඒ කියන්නේ අතනත් කියන ඕනෝන්ගෙන් ප්‍රත්‍ය ලැබෙන කියලා සිතසයිසික රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හතර. මෙතන කියනවා ඕනෝන්ගෙන් ප්‍රත්‍ය ලැබෙන සියලු එකුන් අනුචිත්තය චෛතසික දෙපනස යන ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධය. දැන් මෙතන ඔන්න අලුත් දෙයක් අපි දාගන්න මෙන්න මේක නෝට් කරගන්න අර එකේ අපි දැන් අර පළවෙනි වාක්‍යය කියවනේ
අරූපිනෝ ධම්මා කියලා ලියවන්නේ පළවෙනි කොටස. එතනදී ලියා ගන්න ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධය කියලා. ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධය කියලා කියන්නේ ඒ චත්තාරෝ කන්දා අරූපිනෝ කියලා කියන එක එතන චත්තාරෝ කන්දා අරූපිනෝ කියලා කියන්නේ ප්‍රවෘත්ති අවස්ථාවේ ප්‍රතිසන්දි අවස්ථාවේ කියන දෙකේම. මේක ලියා ගන්න. ඔන්න ඒක අපි ඒ වෙලාව ලියා ගන්න බැරි නම් දැන් මේක ලියා ගන්න. ඒ පළවෙනි එකට. ඊළඟට ඕනෝන්ගේ ප්‍රත්‍ය ලැබෙන සියලු එකුන් අනුචිත්තේ චෛතසික දෙපස යන ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධය නාමස්කන්ධයෙන් ප්‍රත්‍ය ලැබෙන චිත්තජ රූප සංදක ඒ මෙතන කියන්නේ නාමස්කන්ධය කියලා මෙතන කියන්නේ අර අපි කිව්වේ සිත් 75 චෛතසික 52යි කියලා. ඒ කියන්නේ හතරවෙනි අංකය යටතේ ආන්න එක. ඒතර නාමස්කන්ධයෙන් ප්‍රත්‍ය ලැබෙන චිත්තජ රූප හා ප්‍රතිසන්දි කර්මජ රූප. ඊළඟට කියනවා මේ දැන් කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ගැන. ඕනෝන්ගෙන් ප්‍රත්‍ය ලැබෙන සකල මහ භූතයෝ. ඒතර මේ කියන්නේ අපි අර අංක 2 යටතේ ලියාගත්ත සකල මහ භූතයෝ. ඊළඟට කියනවා මහා භූතයෙන් ප්‍රත්‍ය ලැබෙන උපාදාය රූපයෝ. ඒ කියන්නේ අපි අංක 5 යටතේ ලියාගත්තනේ උපාදාය රූපය කියලා ඒක. ඊළඟට හෘද වස්තුන් ප්‍රත්‍ය ලැබෙන පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධය. ඒ අපි ලියාගත්තනේ අංක 6 යටතේ ඒක. ආයි පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයෙන් ප්‍රත්‍ය ලැබෙන හෘද වස්තුව යන මොහු සහජාත ප්‍රත්‍යයගේ ප්‍රත්‍යෝත්පන්නය. දැන් මම හිතනවා මේ මහත්මීන්ට මේ ත්‍රිරහස්‍යයේ තියෙන ඔය කොටස ආයි නැවත වතාවක් කියවොත් අර මම ඔයගලන්ට ලියා ගන්න කියපු එකයි මේකයි දෙකම එක හා සමානයි කියලා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි යන් සහජාත ප්‍රත්‍යයේම පිටු අංක මේකේ අපි බලමු උද්දේශ නිर्देशය කියන එක දැන් හොඳට පැහැදිලි. අපි මේකේ අභිදේයාර්ථයකට යමු. අභිදේයාර්ථ කියන එක තියෙන්නේ ප්‍රත්‍ය නිर्देश වාරයේ අර කොටස් හතරෙන් ඒකේ පිටු අංක 151. පිටු අංක 151. මේ දැන් අපි කතා කරන්නේ අර අභිදේයාර්ථ මම ලිව්වා අපි කිව්වා. නමුත් දැන් ඒක පොතත් එක්ක සංසන්දනය කරලා බලමු. දැන් මේකේ තියෙන පිටු අංක 151 සහජාත ප්‍රත්‍ය නිर्देशය කියලා දාලා ඒකේ තියෙන පදාර්ථ කියලා මම කිව්වා පදාර්ථ කියලා කියන්නේ කොටස්. ඔන්න දැන් ඒක අපි බලමු. ඒකේ තියෙනවා චත්තාරෝ කියලා කියන වචනේ හේතු මොකද මේ තේරුම 4 දෙනෙක්. අරූපිනෝ අරූපී වූ කන්දා කියන්නේ ස්කන්ධය. එතකොට අපි ඉගෙන ගත්ත 4 දෙනෙක් වූ අරූප ස්කන්ධ. අඤ්ඤමඤ්ඤ ඕනෝන්ට සහජාත ප්‍රත්‍යයන කියලා කියන්නේ සහජාත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. ඔන්න අර අපි අංක 1 යටතේ ගියාගත කරා මේ දැන් ආයි කඩලා වචනෙට පැහැදිලි කරන්න. ඒ කියන්නේ 4ක් වූ අරූපී වූ ස්කන්ධයෝ ඔවුනොන්ට සහජාත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. දෙවෙනි එක චත්තාරෝ 4 දෙනෙකු මහා භූතයෝමයි අඤ්ඤමඤ්ඤං ඔවුනොන්ට ආයි පේ කියලා කියන්නේ පෙර වූ ආකාරයටමයි. අර විදිහට තමයි ඒකෙත් යන්නේ. එතන 4 දෙනෙකු මහා භූතයෝ ඔවුනොන්ට සහජාත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. තුන්වෙනි එක ඔක්කාන්තික්කෙනේ කියලා කියන්නේ පංචවෝකාර ප්‍රතිසන්දි ෂණය. මම අර කිව්ව බැස ගන්නවා කියලා අන්න ඒක. ඊළඟට නාම රූපං කියලා කියන්නේ නාම කියලා කියන්නේ ප්‍රතිසන්දි නාමස්කන්ධ රූපං කියන්නේ හෘද වස්තු. අඤ්ඤමඤ්ඤ එතනත් පේ කියලා කියන්නේ ඕනෝන්ට. එතකොට ඕගලන්ට පේනවා ඇති අර 1 2 3ේම අඤ්ඤමඤ්ඤ කියන වචනේ තියෙනවා. චත්තාරෝ කන්දා කියන එකේ චත්තාරෝ මහා භූතා කියන එකේ ඔක්කාන්තික් කියන නාම රූපං කියන තුනේම අඤ්ඤමඤ්ඤං කියලා කියන එක නේ ඕනෝන්ට කියන වචනේ එනවා. ඊළඟට 4 වෙනි ගැන කියලා තියෙනවා චිත්ත චෛතසික ධම්ම. චිත්තචෛතසික ධම්ම. අරූප විපාක දීපඤ්ඤ විඤ්ඤාණ අරහන්ත චුති වර්ජිත පංසත්ත චිත්තය සහ චෛතසික දෙපනස. දැන් මෙතන පොඩි වෙනසක් තියෙනවා මම ඔයගලන්ට කීප එකේ මේ පොතේ තියෙන එකේ. දැන් මෙතන මම කිව්වේ චිත්තචෛතසික කියලා ලියා ගන්න කියලා 4 වෙනි එකේදී සිත් 75ක් කියලා ලියන්න කිව්වා. එතනදී මම කිව්වා අයින් කරන එක 10යි 4යි 14ක්. දැන් ඕගලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මම කීප එකයි මේ පොතේ තියෙනවා තව මේ අරහන්ත චුති කියලා දාලා. එතකොට අරූප විපාක කියන එක මම කිව්වා අයින් කරන්න කියලා 4. දීපඤ්ඤ විඥානෙත් මම කිව්වා අයින් කරන්න කියලා. ඒකත් පැහැදිලි.
අරහන්ත චුති කියන එක මේක දාලා තින්නේ ඇත්තටම අරහන්ත චුතියෙන් පස්සේ අරහන්ත චුති කියලා කියන්නේ යම් කෙනෙක් අනුපාදේශ නිර්වාණය ඒ කියන්නේ මේ රහත් භාවයට පත් වෙලා සමාගයේ සංසාරේ නිම කරන අවස්ථාවේදී පහළ වෙන අන්තිමම චුතිචිත්තය. ඒතර අන්තිම චුතිචිත්තය මෙතනින් කියන්නේ මේ මෙන්න මේකට අදාළ වෙන්නේ නැහැ කියලා. නමුත් ඒක ඇවිල්ලා ඇත්තටම කිව්වොත් අපි දන්නවා චුතිචිත්තක් කියලා කියන්නේ යම් කිසි දැන් රහතන් වහන්සේ කෙනෙක් නම් මේ අන්තිම භවයේ එතුමන්ට පහළ වෙන්නේ චුතිචිත්තයයි ප්‍රතිසන්දිසිතයි භවංග සිතයි තුනම එකයි. ඒ භවයේ ප්‍රතිසන්දිගත සිතයි භවංග සිතයි චුතිසිතයි තුනම එකයි. එතකොට එතන ඉන්නේ අනිවාර්යයෙන්ම හේතුක උත්කෘෂ්ඨ කුසල විපාක සිතක්. එතකොට හේතුක උත්කෘෂ්ඨ කුසල විපාක සිතක් අරිහන්ත චුතිචිත්තේ විතරක් නෙමෙයි. අනිසිත වලක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මොකද එහෙම කියලා මෙතනින් 15ක් අඩු කරොත් අරූප විපාක 4යි දීපයන්ගෙන් 10යි අරහං චුති කියලා ඒකත් අඩු කරොත් 15ක් අඩු කරොත් මෙතන අසාධාරණයක් සිදු වෙනවා අනිත් මේ විපාක සිත් වලට. අනිත් ඒ නිසා තමයි ඒ සිත මෙතන සඳහන් කරාට අඩු කරන්නේ 14යි. අඩු කරන්නේ 14යි. මොකද අරහන්ත චුති චිත්තය කියලා කියන්නේ විපාක සිතක්. ඒක විපාක සිතක්. ඒ ප්‍රතිසන්දගත විපාක සිතක්. ඒ සිත විතර නෙමෙයි තවත් සිත් තියෙන නිසා තමයි ඒක මෙතන සඳහන් කරාට අඩු කරන්නේ සිත් 14යි. ඒක පස්සේ කල්පනා කරලා පැහැදිලි කරගන්න. නැවත තේරුම් නැත්නම් අහන්න පස්සේ නැවත කියලා දෙන්නම්. ඒකයි ඒ මම කීප එකේ මේකේ වෙනස. ඊළඟට කිසිසේක දෙපක්ෂ ඊළඟට ඔව් කියන්නේ. එතනදී කියන්නේ අරහන්ත චුති චිත්තය ආයි විපාකයක් නැහැනේ ආයි ඉපදෙන්නේ නැහැනේ. ඒක නිසා ඔව්. ඉතින් ඒකත් එක්ක සහජාතව තව එකක් හටගන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. හරි. හරිනේ? ඒකත් එක්ක තව කිසි දෙයක් මොකද එතනින් ඒ හටගෙන ආයි තව යන්න දෙයක් නැහැ. ඒ කියන්නේ එතනින් අර අයසිතත් එක්කම සහජාතව හටගෙන ආයි යන්න ඒකත් එක්ක හටගෙන කිසිම දෙයක් යන්නේ නැහැ. මොකද එතනින් එහාට ඒ සිතත් එක්කම ඒ රහතන් වහන්සේ මේ සංසාර භව ගමන අවසන් කරනවා. පැහැදිලි නේද? අපි නිවන් දකිනවා කියලා කියන්නේ ඕක තමයි. අන්තිමටම. හරි නේද? හරි. ඉතින් එහෙනම් ඊළඟට අපි බලමු ඊළඟට ලසිල් මහත්මයා ඔව් සර්. දෙමතරණයි චුති චිත්තේ එකලා චිත්තජ රූප පහළ වෙන්නේ නැහැ. අන්න ඒ කාරණේ නින්දාම තමයි ඔබතුමා තේරුම් කරා හරියටම හරියට ඇයි සිත් 15 සිත් ගානේ ගාන හරි 75මයි අරහන්ත චුති චිත්තේ එකලා චිත්තජ රූප පහළ වෙන්නේ නැහැ. ඒ කාරණේ නිසා තමයි එතන මේ විදිහට වෙන්නේ. හරියටම හරි. එතන මම හිතන්නේ කිසිවක් නැහැනේ. ඔව්. තේරුම් ගන්නයි. හරි සර්. තේරුම් ගන්නයි. හරි. එතකොට ඊළඟට කියනවා චිත්තජ රූපයන්ට නොහොත් චිත්තජ රූප දැන් මෙතන කියනවා චිත්තජ රූපයන් කියන එක පැහැදිලි කරනවා චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප. අර මම කිව්වේ අතන ලියා ගන්න කියලා චිත්තචෛතසික නිසා ඇති වෙනවා කියලා සිත් 75 52 නිසා හැදෙනවා කියලා. ඒ කියන්නේ අංක 4 යටතේ. ඊළඟට කියනවා සහජාත ප්‍රතින මහා භූතයෝ උපාදාය රූපාන උපාදාය රූපයන්ට කියලා අර පෙර කියලා අර පේ කියලාද කියන්නේ පෙර ආකාර පෙර ආකාර තමයි කියන එක. ඊට පස්සේ රූපිනෝ කියලා කියන්නේ රූප වූ ධර්ම. ඒ කියන්නේ හෘද වස්තුව සංඛ්‍යාත ධර්මය. ඊළඟට අරූපීනම් කියලා කියන්නේ පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ. කිංචි කාලය කියලා කියන්නේ ප්‍රතිසන්දි කාලය. ඊළඟට සහජාත පස්වෙන පදෝ කිංචි ඊළඟට ප්‍රවෘත්ති කාලය න කියලා කියන්නේ ප්‍රවෘත්ති එතන කියලා තිනවා කිංචි කාලය කියන්නේ ප්‍රතිසන්දි කාලය කියන එක. ඊළඟට කියනවා සහජාත පස්වෙන පස්යෝ කිංචි කාලේ ප්‍රවෘත්ති කාලේ න සහජාත ජාතන පස්වෙන පස්ය කියන්නේ ප්‍රවෘත්ති කාලයේදී හෘද වස්තු රූපය පංචභෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයට සහජාත ප්‍රත්‍ය වශයෙන් උපකාර වන්නේ නැහැ කියන්නේ. හරි. දැන් එතකොට ඊට පස්සේ අභිදේයාර්ථ බැලුවොත් අපිට තව විනාඩි කිහිපයක් තියෙන නිසා මම ඉක්මනින් ඒ ටික කරන්නම්. ඒකේ අභිදේයාර්ථ බැලුවොත් එහෙම දැන් ඒතන පැහැදිලි කරන්න මම අර කීපු ටිකමයි ඔන්න පළවෙනි එකේ තියෙන අභිදේයාර්ථයටදී පළවෙනි ඡේදේ චත්තාරෝ අරුපිනෝ කන්දා. එතන කියනවා එක එකක් වූ නාමස්කන්ධය. එකක් වූ නාමස්කන්ධයන්ට ප්‍රත්‍යවන තුනක් වූ නාමස්කන්ධය. ඒ කියන්නේ එකකට ප්‍රත්‍යවන තුනක් වූ නාමස්කන්ධය. ආයි කියනවා
එක එක මේක කියනවා එක එකක් වූ තුන තුනක් වූ නාමස්කන්ධයට තුන තුනක් වූ නාමස්කන්ධයට ප්‍රත්‍ය වෙන එක එකක් වූ නාමස්කන්ධය. අර මුලින්ම කියප එක මම අර ලියා ගන්න කියලා මුලින්ම කිව්වේ. ඊළඟට එක එකක් වූ නාමස්කන්ධයට ප්‍රත්‍ය වෙන තුන තුනක් වූ නාමස්කන්ධය. ඒ කියන්නේ එක එක නාමස්කන්ධයට ප්‍රත්‍ය වෙන තුනේ තුනේ. ඊළඟට දෙක දෙකක් වූ නාමස්කන්ධයට ප්‍රත්‍ය වෙන දෙක දෙකක් වූ නාමස්කන්ධය යන ප්‍රත්‍ය ධර්ම යන අය තමයි ප්‍රත්‍ය ධර්ම වෙන්නේ. අඤ්ඤමඤ්ඤං යනු සම්පදාන පාඨයෙන් මෙන්න මේකත් පොඩ්ඩක් මතක තියාගන්න ඔබතුමීලා ගෙන ගන්නකොට අපි අර ප්‍රත්‍ය කියන එකට තව අපිට වචනයක් පාවිච්චි කරන්න පුළුවන් කතෘ පාඨය කියලා. ඔන්න එක පොඩ්ඩක් නෝට් ලියා ගන්න කතෘ පාඨය කියලා. උක්ත නැත්නම් උක්තර වැඩි හොඳ කතෘ පාඨය කියලා. ලියා ගන්න කතෘ පාඨය. ඊළඟට දෙවෙනි පදයට ප්‍රත්‍යෝත්පන්න කියන එකට ලියා ගන්න සම්ප්‍රදාන පාඨය. අතට දැන් මම කලින් ඔයගලට පැහැදිලි කරන්නේ ප්‍රත්‍ය කියන එකට ලියා ගන්න කියලා චත්තාරෝ අරූපිනෝ කන්දා කියලායි අංක 1ට ප්‍රත්‍යෝත්පන්නයකට අඤ්ඤමඤ්ඤං කියලායි. අතට මේ පොතේ කියනවා චත්තාරෝ අරූපිනෝ කන්දා කියලා කියන්නේ කතෘ පාඨය, අඤ්ඤමඤ්ඤං කියලා කියන්නේ සම්ප්‍රදාන පාඨය. ඒ සම්ප්‍රදාන පාඨය වෙන්නේ අර තුන අරමයි. මේකේ කියන සම්ප්‍රදාන පාඨයෙන් තුන තුනක් උද එක එකක් උද දෙක දෙකක් උද නාමස්කන්ධය ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් දැක්වසේ. ඊට පස්සේ කියනවා සහජාත පච්චේන යන කරණ පාඨයෙන් කරණය කියලා කියන්නේ ඒ කරන ක්‍රියාව. එතකොට ඒකෙන් කරන්නේ ඕනොන්ට ප්‍රත්‍ය වෙන සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධය වෙත්නම් සහජාත අනිත් ප්‍රත්‍ය වල වගේම වෙත්නම් සහජාත අන්මන් නිශ්චය අතුරෙන් ඕනොන්ට වෙත්නම් ඒක දක්වසේක. මෙතන මේ කියන්නේ මේක ටිකක් ගැඹුරු කරුණක්. මෙතනින් පැහැදිලි කරන්නේ මේ සහජාත ප්‍රත්‍ය වගේම ක්‍රියා කරනවා ඔය රූපස්කන්ධ මේ ස්කන්ධ එකක් ස්කන්ධ තුනකට ස්කන්ධ තුනක් ස්කන්ධයකට ඒ විදිහට වැඩ කරනවා. මේ අනිකුත් ප්‍රත්‍යවලත් ඒ කියන්නේ අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුක්ත අත්ති අවිගත. ඉතින් ඒක තමයි මෙතන මේ පැහැදිලි කරන්නේ. ඒක ගැන ඉස්සර මේ අවස්ථාවේදී ඔබතුමිලා නොබරොත් කමන්නේ අර උඩ දෙක බලාගත්තම ගොඩක් හොඳයි ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න කාරණා. ඊළඟට දෙවෙනි එක බැලුවොත් චත්තරෝ මහ භූතා කියන එක තරම කීප විතර මම ඉක්මනින් කරන්නම්. ඒකේ පැහැදිලි කරන්නේ එක එකක් වූ මහ භූතයෝ තුන තුනක් වූ භූතයන්ට ප්‍රත්‍ය වන එක එකක් වූ මහ භූතයෝ චත්තරෝ මහ භූතා කියන්නේ. ඊළඟට එක එකක් වූ මහ භූතයන්ට ප්‍රත්‍ය වන තුන තුනක් වූ මහ භූතයෝ. ඊළඟට දෙක දෙකක් වූ මහ භූතයන්ට ප්‍රත්‍ය වන දෙක දෙකක් වූ මහ භූතයෝ. ඔන්න ඒ ටික තමයි ප්‍රත්‍ය. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ අඤ්ඤමඤ්ඤං කියලා කියන්නේ සම්ප්‍රදාන කියලා කියන්නේ තුන තුනක් වූ මහ භූතයෝ එක එකක් වූ මහ භූතයෝ දෙක දෙකක් වූ මහ භූතයෝ. ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ දක්වසේක. ඊළඟට තුනේ කියනවා ඔක්කාන්තකේ නාම රූපං කියනවා පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයන් හා හර්ධ වස්තු තමයි ප්‍රත්‍ය ධර්ම. අඤ්ඤමඤ්ඤං කියන එකෙන් කියනවා ප්‍රත්‍යෝත්පන්න කියන්නේ ඒකම තමයි පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධය සහ හර්ධ වස්තු. ඊළඟට හතරේ කියනවා චිත්තචේතසික ධර්ම යන මෙතන මෙන්න තියෙන කතෘ පාඨය කියනවා. චිත්ත හතරවෙනි එකේ තියෙන චිත්තචේතසික ධර්ම යන කතෘ පාඨයෙන් පංචවෝකාර භූමිය උපදිනා වූ අරූප විපාක දීපඤ්ඤාන විඥාන අරහන්ත චුති වර්ජිත සිත් 570. 570 කියන්නේ 75 සාකයිතිසක දෙපනස ප්‍රති ධර්මයේ දක්වසේක. චිත්ත සමුත්‍රාණ රූපාණං කියලා දක්වන්නේ චිත්තජ රූප සහ ප්‍රතිසන්දි කර්මජ රූප. පස්වෙනි එකේ කියනවා ඊළඟ පරිච්ඡේදෙ තියෙනවා මහා භූත කියලා කියන්නේ මහා භූත යන කතෘ පාඨයෙන් මහා භූත සතරද ප්‍රති ධර්මසේ දක්වේ. උපාදාය රූපය කියලා කියන්නේ කියන සම්පදාන පාඨයෙන් දක්වන්නේ උපාදාය රූප සංඛ්‍යාත ප්‍රත්‍යෝපන ධර්ම. හයවෙනි එකේ කියනවා රූපිනෝ ධම්මා කියලා කියන්නේ හර්ධ වස්තු සංඛ්‍යාත ප්‍රත්‍ය දක්වූසේක. අරූපීනං ධම්මානං කියලා කියන සම්පදාන පාඨයෙන් දක්වන්නේ පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ සංඛ්‍යාත ප්‍රත්‍යෝත්පන්නයෙන් දක්වූ කියලා කිංචි කාලය කියලා කියන පාඨයෙන් එතන පැහැදිලි කරන කිංචි කාලය යන සහජාත කියලා කියන්නේ ප්‍රතිසන්දි කාලයේ සහජාත ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රතිවීමයි දක්වූසේක. කිංචි කාලේ න සහජාත පච්චේන කියලා කියන්නේ ප්‍රවෘත්ති කාලයේ සහජ ශක්තිය ප්‍රත්‍ය නොවීම දක්වූසේක. දැන් ඔන්න අපි අභිදේය අර්ථත් ඒක බැලුවා, උද්දේශය බැලුවා, නිර්දේශය බැලුවා, අභිදේය අර්ථත් බැලුවා. දැන් අපිට තියෙන ප්‍රත්‍ය උද්දේශය මෙන්න මේ පිටුව සඳහන් කරගන්න. ප්‍රත්‍ය විස්තරේ තියෙන්නේ ප්‍රත්‍ය විස්තරේ පිටුව
පිටුව අංක 37. පිටුව අංක 37 මම මේක කරොත් මම හිතනවා අද මට අවසන් කරගන්න පුළුවන් කියලා මනින් කරන්නම්. ප්‍රත්‍ය පිටුව අංක 37 තියෙනවා. චිත්ත චෛතසික රූප ධර්ම සියල්ලෝම සමෝ වශයෙන් උපදින්නා. තවත් ධර්මයක් හා එක් නොවී හුදකලා උපදින ධර්මයක් නැත. එසේ ඉපදීමට ශක්තියද කිසිම ධර්මයක් නැති. ඒ කියන්නේ ඒක සමෝ වශයෙන් උපදින චිත්ත චෛතසික රූප සියල්ලම. එතකොට නාම ධර්ම එකට බැඳී අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් උපදුනා නාම ධර්ම සමූහයක් හෝ රූප ධර්ම සමූහක හෝ රූපාරූප සමූහක හෝ එක ධර්මයක ඉපදීම ඒ සමූහයේ අන්‍ය ධර්මයක උපදීමට උපකාර වේ. ඒ කියන්නේ දැන් වේදනා ස්කන්ධයේ උපදීම උපකාර වෙනවා අනිත් ධර්මයන්ට උපදීමට සහජාත වශයෙන්. පතවි උපකාර වෙනවා අනිත් අයට. ඒගොල්ලන්ට තනියෙන් ඉන්න බෑ. වේදනා ස්කන්ධයට තනියෙන් ඉන්නත් බෑ. පතවි වලට තනියෙන් ඉන්නත් බෑ. උපදනා ධර්ම සමූහය තමාගේ ඉපදීමම තමා උපදනා අන්‍ය ධර්මයන්ගේ ඉපදීමට උපකාර වන ධර්මයේ සහජාත ප්‍රත්‍යයයි කියන ලැබේ. ඊළඟට කියන උදාහරණ දෙලා තියෙනවා. සෝමනස් සහගත දෘෂ්ටි සම්පයුක්ත අසංකාරක සිත උපදනා කල්ලි එහා චෛතසික ධර්ම 20ක් උපදී. ඒක කියන්නේ පළවෙනි අකුසල සිත ලෝභ සහගත පළවෙනි අකුසල සිත උපදිනකොට සිත එක සිතක් උපදිනකොට ඒකත් එක්ක උපදිනවලු චෛතසික ධර්ම 19ක්. එතකොට ධර්ම ඒතර ඔක්කොම ධර්ම 20යි. චෛතසික 19යි සිතත් එක්ක 20යි. එතකොට ධර්ම 20න් ධර්ම 20ක් ඇති ඒ අරූප ධර්ම රාශියට අය ධර්මයෙන් කර්ම ධර්මයක් වූද උපදිනේ ඉතුරු 19ද උපදින නිසාය. උපදන නිසාය. ඉතිරි 19 උපදිනේ ඒ එක් ධර්මයක් උපදින නිසාය. ඒ කියන්නේ එක ධර්මයක් නිසා තමයි 19ක් උපදින්නේ. ඒ 19 උපදින්නේ අර එක් ධර්ම නිසා. ඒ නිසා මෙසේ ඒ ධර්ම රාශියට අය සියල්ලෝම ඕනොන්ට සහජාත වශයෙන් ප්‍රතිවන සැටි දත යුතුයි. ඔන්න ඔක හිමින් කියවගත්තොත් ඔයගලන්ට පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට මේකේ තවත් තියෙනවා මේ ස්කන්ධ ක්‍රමයෙන් තමයි මේක දක්වලා තියෙන්නේ. මේ ප්‍රත්‍යාන පාළියේ දක්වන්නේ මේ ප්‍රත්‍ය ස්කන්ධ ක්‍රමයෙන් කියලා තියෙනවා. ඒ නිසා තමයි අර ස්කන්ධ එක් ස්කන්ධයක් ඉතිරි තුන ඒ විදිහට දක්වලා තියෙන්නේ. ඊළඟට අවසාන වශයෙන් තියෙනවා ඊළඟ පිටුවේ 38 අරූප ධර්ම රාශිය ඕනෝන්ටද චිත්ත රූපයන්ට කියලා මේ ඔක්කොම අපි අර කලින් කීප ටිකම තමයි මේ කියව ගන්න. මේකේ අවසානයේ තියෙනවා සකල චිත්ත චෛතසික රූපවම සහජාත ප්‍රත්‍යෝත්පන්නය වේ. ඒක අවසාන හරිය තියෙන සකල කියන ඔක්කොම චිත්ත චෛතසික රූපය සහජාත ප්‍රත්‍යෝත්පන්නය වේ. එබැවින් සහජාත ප්‍රත්‍යයට ප්‍රත්‍යයක ධර්ම නැත්තෝය. මම හිතනවා දැන් වෙලාව අපේ ඊළඟ විභංග පන්තිරත් කාලේ දෙන්න ඕන නිසා මම අපි හිතන් හිටියා අද දෙකම කරන්න කියලා සහජාත ප්‍රත්‍යයත් අන්‍යමඤ්ඤ ප්‍රත්‍යයත්. නමුත් අද අපිට කරගන්න පුළුවන් සහජාත ප්‍රත්‍යය පමණයි. තව විනාඩියක් මට දෙන්න පුළුවන් කවුරු මහත්මියට අද කරපු එකේ ප්‍රත්‍ය මොකද ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න පැහැදිලි කරන්න පුළුවන් මේ වෙලාවේ. පැහැදිලිද මහත්මියට? දැන් නැවත බලාගෙන යනකොට තමයි ගැටලු එන්නේ. ඉතින් ලබන සතියේ තමයි හිතකොට අහන්නේ. හරි. බලන්න අර මම කීප විදිහට කොටස් 4කම බලන්න. අර උද්දේශ, නිर्देश, ත්‍රිරාශිය, අභිදේයාර්ථ, ආයි ප්‍රත්‍ය විස්තරය. ඔය කොටස් 4ෙම බලන්න. කොටස් 4ෙම මේ ප්‍රත්‍ය නමට බලාගෙන යන්න. එහෙමනම් මම මේ අවස්ථාවේදී අද දහම් පන්තිය අවසන් කරනවා. ඉතින් අපේ විද්‍යාරත්න ගුරු පියාණන්ටත් පින් දෙනවා මේ අවස්ථාවේදී මට මේ අවස්ථාව ලබා මේ කුසල ක්‍රියාවට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්. එහෙනම් තවත් මොහොතකින් මේ පන්ති අවසන් වෙලා ඊළඟ විභංග පන්ති ආරම්භ වෙනවා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ලසිල් මහත්මයා. අපි ඊළඟ පන්ති පටන් ගන්න. අපි මේ රෙකෝඩින් කොම් අයින් කරලා අපෝ රෙකෝඩ් එකට එන්න.